මම යමක් ඔබට කියන්න කැමතියි. මම මේක හදවතින්ම යේසුස් ක්‍රිස්තුස් යන්නේ අනර්ග නාමය සාක්ෂි කොටගෙන කියන දෙයක්. ඔබට ඉන්නේ තාමත්ම අනර්ග දෙනොස්ගේ මිනිසෙක් සහ කාන්තාවක්. ඔබ දන්නවද සමහර එඬේරුන් ඉන්නවා තමන්ගේ බැටළුවන්ව හැමදාම එකම මිටියාවතක හැමදාම ළඟින්ට සලස්වන. සමහර විට දැන් එතන කන්න දෙයක් නැහැ. මලට මුළුත් උදුරගෙන කාලා ඒ බැටළු. ඔවුන් මේ වෙද්දි කුෂ වෙලා. නමුත් ඒ ආකාරයෙන්ම තමන්ගේ බැටළුවන්ම අරගෙන යන එඬේරු ඉන්නවා. නමුත් ඔබේ සභාපාලකතුමා පාලකතුමිය එවැනි කෙනෙක් නෙවෙයි. ඔවුන්ට දෙවියන් වහන්සේගේ වචනය ගැන ලොකු පිපාසයක් තියෙනවා. ඔවුන් දන්නවා එඬේරා තමයි හොඳ තන පිට්ටනි නිශ්චල දිය සොයාගත යුතු කියලා. ඔහු සොයාගත්තොත් තමයි බැටළුවන්ම ඒ ස්ථානවලට ගෙනියන්ට හැකිවන්නේ කියලා ඔවුන් ඒත්තුගෙන තිබෙනවා. ඒක සුද්ධාත්මයන් වහන්සේගේ හඬක්. ඒ නිසා ඔබ බොහොම වාසනාවන්තයි. හලෙලූයා. මම කැමති ඔබෙන් ප්‍රශ්න කීපයක් අහන්න. ඔබ අපහසුතාවයට පත් කරන්න යනව නෙවෙයි. මේ ස්ථානේ කී දෙනෙක් ගැලවීම ලබලා ඉන්නවද? සමහරු අත ඔසවන්නේ නැහැ. ෂුවර් එකක් නැද්ද? අත ඔසවපු අය ෂුවර්ද ඔබ ගැලවීම ලබලා කියලා? ඔව්. අපි කොහොමද ගැලවීම ලැබුවේ? කෙටි උත්තරයක් දෙන්න පුළුවන්. අපි ගැලවීම ලැබුවේ යේසුස් වහන්සේව අදහා ගැනීමෙන් කියලා. ඔව්. හැබැයි බයිබලයේ මේක මීට වඩා විග්‍රහ කරනවා. යේසුස් වහන්සේ අදහා ගැනීම කියන්නේ කුමක්ද කියන එක. සුදෝ පවුල්තුමා ඔබ දන්නවා රෝම 10 වෙනි පරිච්ඡේදයේ 8-9 බයිබල් පදවල පෙන්නනවා. එතන කියනවා වාක්‍ය ඔබ ළඟයි ඒක නුඹේ සිතේද නුඹේ මුඛයේද කියාය. ඊළඟට 9 වෙනි පදේ කියනවා කුමක් හේින්ද යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේයි නුඹේ මුඛයෙන් ප්‍රකාශ කරන්නෙහි නම් දෙවියන් වහන්සේ උන්වහන්සේව මලවුන්ගෙන් නැගිට්ටෙව් බව සිතින් අදහන්නෙහි නම් නුඹ ගලවනු ලබන්නේ. ගැලවීම කියන විට මම ඔබට කිව්වා යේසුස් වහන්සේ අදහ ගැනීම තුලින් ඒක ලබන්නේ. අදහ ගැනීම කුමක්ද කියන විට දෙවියන් වහන්සේගේ වචනය හදවතින් අදහගෙන මුකෙන් ප්‍රකාශ කිරීම. එතන පවුල්තුමා කියනවා යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ බවත් පියව් දෙවියන් වහන්සේ උන්වහන්සේව මලවුන්ගෙන් උත්ථාන කළ බවත් හදවතින් අදහගෙන මුකෙන් කතා කරන විට අපි ගැලවීම ලබනවා. අදම ආපු අලුත් කෙනෙක් ඉන්නවා නම් එයා ඇරෙන්න ඔබ හැම කෙනෙක්ම ගැලවීම ලබනවා. ගැලවීම ගැන කතා කරද්දී බයිබලයේ ඒක උප්පත්තියක් ලෙස පෙන්නනවා. යේසුස් වහන්සේ කිව්වා ඒක අලුත ඉපදීමක්. ඊළඟට අපි දකිනවා යවුන් පත්‍රවලත් කතා කරන එක නව උපාදනයක් හැටියට. පළවෙනි පේත්‍රස් 1:23 කියනවා දෙවියන් වහන්සේගේ ජීවමාන සදාතනික එතන පවතිනා වූ කියලා තියෙන්නේ. නමුත් නියම පරිවර්තනය සදාතනික නැත්තම් සදාකාලික. කුණු නොවන බීජෙන් දුබලා නව උපාදනය ලැබුවහු. ජීවමාන වූ සදාකාලික වූ කුණු වෙන්නේ නැහැ කියලා කියන්නේ. එතන පැතිකඩ දෙකක් තියෙනවා. එකක් දරුවෙකුට උපත දෙන ස්ත්‍රියකුගේ පුරුෂයෙකුගේ බීජ පවතින්නේ පැය ගාණක්. ඊට පස්සේ ඒක
මැරෙනවා. දෙවියන් වහන්සේගේ බීජේ කුණු වෙන්නේ නැහැ කියන්නේ ඒක මැරෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ ඔබ මා ජීවමාන සදාතනික මරණයක් නැති කෙනෙක්. හලෙලූයා. ඔබ කල්පනා කරයි ඇයි පාස්ටර් මේ දේවල් කියන්නේ කියලා. ඔබ දන්නවද ගැලවීම කියන්නේ පැකේජයක්. පැකේජයක් කිව්වම ඒ කම්පියුටර් භාෂාව හැමෝටම තේරෙනවා. ඒ කියන්නේ ඒක තුල හැම දෙයක්ම අන්තර්ගතයි. හැමදේම මේ පැකේජය තුල අන්තර්ගතව තිබෙනවා. මම කැමති එක බයිබල් පදයකට යන්න. එපිස පළවෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදය. ඒ පැකේජයට නමක් තියෙනවා. ඒ පැකේජය තුල බාගත කරලා තියෙන්නේ නැත්නම් ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ මොනවද කියන එක ශුද්ධ පෞල්තුමා ඒ ස්ථානයේ ප්‍රකාශ කරනවා. ලෝකය මවන්ට පෙර දෙවියන් වහන්සේ අපිව තෝරාගෙන තිබෙනවා. ඒක ටිකක් තේරුම් ගන්නට බැරි තරම් ගැඹුරු දෙයක්. මේ පෘථුවිය මවන්ටත් පෙර උන්වහන්සේ අපිව තෝරගෙන තියෙනවා. තා තුලද? ක්‍රිස්තුස් තුල. ඊළඟට කියනවා ක්‍රිස්තුස් තුල අපිව තෝරගත්තා විතරක් නෙමේ සියලු ස්වර්ගික ආත්මික ආශිර්වාද වලින් අපිව ආශිර්වාද කළා. ඔබ කොලොස්සි 1:27 බැලුවොත් එතන කියනවා ඒ තේජසේ බලාපොරොත්තු වූ ක්‍රිස්තුස් වහන්සේ අපි තුලයි කියලා. මේ ගැලවීම කියන පැකේජයේ නම තමයි ක්‍රිස්තුස්. දැන් ඒ ගැන කතා කරන්න සමා වෙන්න කාලයක් නැහැ. මගේ පණිවිඩය මේක නෙවෙයි. තමිල් පරිවර්තනේ නැහැ කිව්ව නිසා තමයි මම මේ කොටස ඔබට කතා කරන්නේ. නැත්නම් මම එතනට එන්නේ නැහැ. අපේ ගැලවීම නැමැති පැකේජයේ නම ක්‍රිස්තුස්. අපි ගැලවීම ලබන විට මේ පැකේජය අපි තුලට වාගත කළා නැත්නම් ඩවුන්ලෝඩ් කළා. මේ පැකේජය තුල සියලු ස්වර්ගික ආත්මික ආශිර්වාද අන්තර්ගතයි. අද මේ පැකේජය තියෙන්නේ අපි තුල. කොහොමද අපි ඒක ලබා ගත්තේ? දෙවියන් වහන්සේගේ වචනය හදවතින් විශ්වාස කළා අපේ මුකෙන් කියා. ඔබ අද සොයන නිරෝගීකම, සමාදානය, සාර්ථකත්වය, සඵලත්වය ජීවිතේ ඔබ සොයන හැම ආශිර්වාදයක්ම ඒ විතරක් නෙමේ. ඔබේ ජීවිත කාලය තුල දෙවියන් වහන්සේ ඔබෙන් නියම කළ හැම දෙම ඔබ තුල බාගත කරලා. මම නැවත කියනවා. අපි ඒක ලැබුවේ වචනය හදවතින් විශ්වාස කර මුකෙන් කියා. ඔබ දන්නවද? මේක හොඳට අහගන්න. අපි තුල දෙවියන් වහන්සේ ගැලවීමත් එක්ක බාගත කළ දේ භුක්ති විඳින පිණිස එක පැවැත්මට ගෙනෙන්න තිබෙන මාර්ගයත් අපි තුලට ඒක ලබාගත්තු මාර්ගයමයි. ලබාගත්තේ කොහොමද? හදවතින් විශ්වාස කරලා මුකෙන් කතා කිරීම. අපි තුල තියෙන දේ පැවැත්මට ගෙනෙන්න තියෙන මාර්ගයක් හදවතින් විශ්වාස කර මුකෙන් ප්‍රකාශ. මේ හදවතින් විශ්වාස කරන්නට දෙවියන් වහන්සේගේ වචනය ගැන ඔබට අවබෝධය. අද දවසේ මම කතා කරන්නට යන මෙම කාරණාවත් අපේ ගැලවීම නැමැති පැකේජය තුල බාගත කරලා අපි තුලට අන්තර්ගත කළ කාරණාවක්. එන්න මම මේ කොටස කිව්වේ දේශනාවට පසුබිමක් හදන්න නම් නෙවෙයි. සුද්ධාත්මයන් වහන්සේ මාව පෙළඹෙව්වා මේ පුටුව තුල ඉඳගෙන ඉද්දි මේ ගැන ඔබට කතා කරන්න. ඉතින් ගොඩාක් කිතුණුවෝ තමන්ගේ අවශ්‍යතා ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ ඒවා තියෙන්නේ ස්වර්ගයේ කියලා.
එහෙම නැත්නම් ඒවා දෙවියන් වහන්සේගේ අතේ තියෙන්නේ කියලා හිතාගෙන ඉන්නේ. ඔබ දන්නවද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග හැම දෙයක්ම දෙවියන් වහන්සේ අපිට දීලා ඉවරයි. රෝමාටේ 32 කියනවා පුත්‍රයා ඉතුරු කර නොගත් දෙවියන් වහන්සේ පුත්‍රයා සමග හැම දෙයක්ම දුන්නා. අද අපිට වමනා කිසි දෙයක් ස්වර්ගේ නෑ, දෙවියන් වහන්සේ අතේ නෑ. පුත්‍රයාණන්ව අදාහ ගැනීම කරුණ කොටගෙන අපි තුලට එව්ව ශුද්ධාත්මයන්න් වහන්සේ කරුණ කොටගෙන හැම දෙයක්ම අපි තුල භාගත කරලා. එනිසා ඔබේ ජීවිතයේ ඕනම අවශ්‍යතාවයක් දෙස බලන්න ඕනේ ඔබ දෙසටයි. ඔබ වචනේ අවබෝධයත් එක්ක ඒ සත්‍යතාවය ඔබගේ හදවතින් අදාහගෙන ඔබ මුකෙන් කතා කරන විට දේවල් පැවැත්ම. ඔබ දන්නවද දෙවියන් වහන්සේ මේ ලෝකේ මැව්වා ක්‍රම තුනකට. පළවෙනි දේ තමයි උන්වහන්සේ මවන්ට යන දේ ප්‍රථමයෙන් දැක්කා. උන්වහන්සේ ඔබ බැලුවොත් දෙසය 46:10 කියනෝ ආරම්භයේම උන්වහන්සේ අවසානයේ දැක්කා. උන්වහන්සේ ප්‍රථමයෙන් දැක්කා. දෙවනුව තමන් දුටු දේ තමන් තුල නිර්මාණය කළා. තමන් තුල නිර්මාණය කළ දේ කතා කරලා පැවැත්මට ගෙනාවා. උන්වහන්සේ කතා කරන විට දේවල් නිර්මාණය වුණා. ඔබ දන්නවද රෝම 10 වෙනි පරිච්ඡේදයේ 8 9 පදවල කියන්නේ ඔය ක්‍රමවේදයමයි. මූලිකව වචනය තුලින් තමන් තුල තියෙන දේ දකින්න ඕනේ. තමන්ට අයිති දේ දකින්න ඕනේ. ඊළඟට ඒක හදවතින් විශ්වාස කරන්න ඕනේ. දෙවනුව අපගේ මුකෙන් කතා කරන්න. ඔබ රෝගීව ඉන්නවනම් යම් කෙනෙක් මේ ක්‍රමවේදයේ දිගටම අනුගමනය. ඔබ ආර්ථික අමාරුකමක ඉන්නවා නම් මේ ක්‍රමවේදයේ දිගටම අනුගමනය කරන්න. ඔබ ඉන්න වාතාවරණයේ තත්වය අභියෝග මොනවා වුණත් මේ ක්‍රමවේදයේ දිගටම අනුගමනය කළොත් ඔබ එකෙන් පිටතට එනවමයි. වෛද්‍යවරුන්ට බැරි වෙයි, රටේ ජනාධිපතිටවත් බැරි වෙයි ඒක ඔබට උත්තරයක් වෙන්න. ඔබ විශ්වාස කරන වචනය, ඔබ විශ්වාසයෙන් කතා කරන වචනය විසඳුම් ගෙනෙනවා. එබ්‍රේය 11:3 කියනවා මේ පෙනෙන දේවල් නොපෙනෙන දේ කරුණ කොටගෙන මවනු ලැබූ බව ඇදහිල්ලෙන් තේරුම් ගනිමුව. මේ පෙනෙන ලෝකවල කලින් තිබුණේ නැහැ. දෙවියන් වහන්සේ දැක්කා, අද උන්වහන්සේ විශ්වාස කළා, මුකෙන් කතා කළා, ඒවා පැවැත්මට ආවා. අපි වචනය තුලින් දේවල් දැකලා අදවතින් විශ්වාස කරලා මුකෙන් කතා කරන විට නැති නොපෙනෙන දේවල්, මිනිස්යාට කළ නොහැකි දේවල් අපේ ජීවිතේ පැවැත්මට එන්නේ. අවශ්‍ය වචනේ ඔබ ලබාගෙන. හලෙලූයා. දෙවියන් වහන්සේට දිය හැකි උපරිම දේ උන්වහන්සේ අපිට දීලා තියෙනවා. ඔබට අවශ්‍ය කරන්නේ වචනය ගැන අවබෝධය විතරයි. දේවල් භුක්ති විඳින්න. හලෙලූයා. ඉතින් මම අද දවසේ පණිවිඩයට යනවා. පාස්ටර් කිව්වා වගේ වෙනදට වඩා යම් කිසි කාලයක් යයි ඔබට. නමුත් මම ඔබට කියනවා පාස්ටර් එහෙම කිව්වත් මම දේශනා කරන්නේ හරියටම විනාඩි 30ක් 35ක් විතර. ඒ පොඩි ප්‍රශ්නයක් තියෙනවා, මගේ විනාඩියකට තප්පර 180ක් විතර තියෙනවා. ඉතින් ඒකත් ඔබේ මතකයේ තියාගෙන මේ පණිවිඩයත් එක්ක සම්බන්ධ වෙන්න. මම කතා කරන්නට යන්නේ යේසුස් වහන්සේගේ දෙවනි පැමිණීම ගැන. කිතුණුවෙකුට තිබෙන එකම බලාපොරොත්තු. කිතුණුවෙකුට ජීවත් වෙන්න තිබෙන එකම පරමාර්ථය තමයි සමගි කිරීමේ සේවය උදෙසා. ආත්ම දිනා ගැනීමට.
කිතුණුවෙකුගේ ජීවත් වීමේ තියෙන එකම බලාපොරොත්තුව තමයි යේසුස් වහන්සේගේ පැමිණීම. අපි හැම කෙනෙකුගේම එකම බලාපොරොත්තුව විය යුත්තේ මේකයි. මම ඔබ දන්න දේ තමයි අද දවසේ නැවත අලුත් කරන්නේ. සමහර අලුත් තොරතුරු ඔබ දැනගනීවි. ද ඕනකමින් ඔබේ අවධානය මේ වචනයට යොමු කරන්න. ඔබ වටිනා ගොඩාක් දේවල්. ඔබ දන්නවා යේසුස් වහන්සේගේ උපත ගැන. යේසුස් වහන්සේ මනුෂ්‍ය පුත්‍රයෙක් ලෙස මීට අවුරුදු 2000කට උඩදී උපත ලැබුවා. ඒ උපත ගැන පරණ ගිවිසුම පුරා අනාගත වාක්‍ය තිබුණා. උන්වහන්සේ ස්ත්‍රියකගේ වංශයෙන් පැමිණෙන බව, කන්‍යාවක් උන්වහන්සේට උපත දෙන බව, උන්වහන්සේ බෙත්ලෙහෙමේ උපත ලබන බව, උන්වහන්සේගේ උපතේදී කුඩා දරුවෝ ඝාතනය වන බව, උන්වහන්සේ නාසරෙත් කියන නුවරේ ජීවත් වන බව, මේ හැම දෙයක් ගැනම පරණ ගිවිසුමේ අනාගත වාක්‍යය. ඔබ දන්නවද? ඒ අනාගත වාක්‍යවල එක ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් නොවි ඒ කියපු විදිහටම කියපු කාලේ උන්වහන්සේ උපත ලැබුවා. ඊළඟට යේසුස් වහන්සේම තමන්ගේ මරණය, තැන්පත් කිරීම, නැවත නැගිටීම ගැන 3 වරක් කතා කළා. පරණ ගිවිසුමේ අනාගත වාක්‍යය තිබුණා. යේසුස් වහන්සේම කතා කළා. උන්වහන්සේ කතා කළ ආකාරයටම එහි එක ස්පිල්ලක් පාපිල්ලක් වෙනස් නොවේ. ඒ කියපු විදිහටම යේසුස් වහන්සේගේ මරණය, තැන්පත් කිරීම, නැවත නැගිටීම සිදු වුණා. එම යේසුස් වහන්සේම මැරෙන්න කලින් උන්වහන්සේ කියනවා මම නැවතත් එන්න යනවා. මේ හැම බයිබල් පදයක් උඹට පෙන්වන්න පුළුවන්. ඒකට ලොකු කාලයක් යන හින්දා මම බයිබල් පද පෙන්වන්නට යන්නේ නැහැ. එම යේසුස් වහන්සේම කිව්වා මම නැවත එන්න යනවා. ඒ වගේම උන්වහන්සේ මරණයට පත් වෙලා නැවත නැගිටලා ඔලිව් කියන කන්දෙන් උන්වහන්සේ වසව ගන්න විට දේවදූතයෝ දෙන්නෙක් දර්ශනය වුණා. මේ දේවදූතයෝ දෙන්නත් කියා සිටියා ඔසවා ගන්නවා නුඹලා දකින්නා වූ මේ තැනන් වහන්සේ ඒ යන ආකාරයටම නැවත එන්න යනවා කියලා. ඒ විතරක් නෙමේ. එතන ඉඳලා යවුම් පත්‍ර ලියපු හැම උන්වහන්සේගේ ගෝලයෙක්ම මේ හැම යවුම් පත්‍රයකම එකම ફોකස් එක එල්ලේ උනේ යේසුස් වහන්සේගේ නැවත පැමිණීම. ඉතින් උන්වහන්සේගේ උපත, මරණය, තැන්පත් කිරීම, නැවත නැගිටීම ඒ කියපු විදිහටම සිදු වුණා වගේම දන්නවද? යේසුස් වහන්සේගේ දෙවනි පැමිණීමත් සිද්ධ වෙන්න යනවා. උන්වහන්සේගේ උපත, මරණය, තැන්පත් කිරීම, නැවත නැගිටීම ගැන උන්වහන්සේ නුදුන් සහතිකයක් උන්වහන්සේගේ නැවත පැමිණීම ගැන දීලා තියෙනවා. මම කැමතියි මතෙව් 24 වෙනි පරිච්ඡේදයේ 35 වෙනි පදයට ඔබ ගෙනියන්න. අහසත් පොළවත් පහව යන්නේ නමුත් මාගේ වචන පහ නොවන්නේ. ඔබ බැලුවොත් මේ මතෙව් 24 වෙනි පරිච්ඡේදය එමුළු 24 වෙනි පරිච්ඡේදයේම කතා කරලා තියෙන්නේ උන්වහන්සේගේ දෙවනි පැමිණීම ගැන. ඒ පැමිණීම වෙන්න කලින් ඒක ළඟයි කියලා දැනගන්න තියෙන ලකුණු තමයි මේ කතා කරගෙන ඉන්නේ. එහෙම යේසුස් වහන්සේ මේ ලකුණු කතා කරගෙන ඇවිත් 35 වෙනි පදයට එද්දි උන්වහන්සේ අහස පොළව සාක්ෂි කරගෙන කියනවා මම නැවත එනවාමයි. මෙවැනි සාක්ෂියක්, මෙවැනි ලකුණක් මෙතන අහසත් පොළවත් සාක්ෂි කරගෙන කතා කරනවා.
උන්වහන්සේගේ උපත ගැන මෙහෙම කතා කරලා නැහැ. උන්වහන්සේගේ මරණය, තැන්පත් කිරීම, නැවත නැගිටීම ගැන මේ ආකාරයට කතා කරනවා. මෙවැනි ලකුණක් සහතිකයක් දීලා නැහැ. හැබැයි ඒ දේවල් එක ස්පිල්ලක් පාපිල්ලක් වෙනස් නොවී ඒ කියපු විදිහටම සම්පූර්ණ වුණා. නමුත් උන්වහන්සේගේ නැවත පැමිණීම ගැන කතා කරද්දී අහස පොළව සාක්ෂි කොටගෙන උන්වහන්සේ කියනවා මම නැවත එනවමයි. අද දවස් ඔබට උගන්වන්නට යනවා. ගොඩක් වැදගත් තොරතුරු ඔබ ලබා ගන්නට යනවා. මේ කාලය ඉතා ළඟයි. හලෙලූයා. ඔබ දන්නවද? අපි ජීවත් වන මෙම කාලය තුල මේ දේවල් ඉතාම වැදගත් හොඳින් අහගන්න. අපි ජීවත් වන මෙම කාලය තුල ස්වර්ගය ලබන්න තියෙන්නේ ක්‍රම දෙකයි. නැත්නම් මාර්ග දෙකයි ස්වර්ගයට යන්න මිනිස්සුන්ට තිබෙන්නේ. ඉන් එක මාර්ගයක් තමයි යේසුස් වහන්සේගේ පැමිණීමේදී ඔසව ගන්න සුද්ධවන්තයෙක් වෙන්න ඕනේ. ඒක තමයි ස්වර්ගයට යන්න ලෑන්ඩ් කරන පළවෙනි ෆ්ලයිට් එක. දෙවැනි ක්‍රමය තමයි කෙනෙකුට ඒ ෆ්ලයිට් එක මිස් වුණොත් තව එක ක්‍රමයක් තියෙනවා. අවුරුදු 7ක පීඩා කාලයක් තියෙනවා මේ ලෝකේ. ඒක දෙවැනි අවුරුදු 3මාර හරිම භයානකයි. මේ අවුරුදු 7 පීඩා කාලය තුල යේසුස් වහන්සේ නිසා වේද සාක්ෂිකෙක් හැටියට මරණයට පත් වෙනවා. ඒක තමයි දෙවනි මාර්ගය නැත්නම් ලෑන්ඩ් කරන දෙවනි ෆ්ලයිට් එක. මේ ෆ්ලයිට් දෙක විතරයි ස්වර්ගයට යන්න අපි උදෙසා තියෙන්නේ. දෙවනි ෆ්ලයිට් එක ගැන ඔබේ අවධානය තියාගන්න එපා. ඒක ලේසි අවස්ථාවක් නෙවෙයි. මේ අවුරුදු 7 කියන්නේ සම්පූර්ණ සාතන්ට පොළව බාර දෙන කාල පරිච්ඡේදයක්. ඒ වගේම දෙවියන් වහන්සේගේ උදහස වගුරුවන කාල පරිච්ඡේදයක්. ඔබ එළිදරව් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ ඉඳලා බැලුවොත් දෙවියන් වහන්සේගේ උදහස විනිශ්චයන් 21කින් පොළවත් එක්ක ගනුදෙනු කරනවා. විනිශ්චයන් 21ක් තියෙනවා. භයානක දරුණු කාල පරිච්ඡේදය. විරුද්ධ ක්‍රිස්තුස් සම්බන්ධයෙන් බැලුවොත් පළවෙනි අවුරුදු 3මාර සාමකාමී, හැබැයි දෙවෙනි අවුරුදු 3මාර ආත්මද. මේ අවුරුදු 7 තුල කෙනෙක් යේසුස් වහන්සේගේ පැමිණීමේදී ඔසවනු ලබන සුද්ධවන්තයෙක් නොවුනොත් ඔහු මේ අවුරුදු 7ට ඇතුළු වෙනවා. මේ තොරතුරු ඔබ දන්නවා. මම කැමති ඔබ ගෙනියන්න එළිදරව් 13 වෙනි පරිච්ඡේදයේ 16 සිට 18 දක්වා බයිබල් පදවලට. තවද ලොකු කුඩා පොහොසත් දිලිඳු දාස නිර්දාස යන සියල්ලන්ට තමුන්ගේ දකුණතේ හෝ නළලේ හෝ ලකුණක් ලබන්ටත් ඒ සලකුණ වන මුර්ගයාගේ නාමය හෝ උගේ නාමයේ ගණන හෝ ඇත්තාට මිස අන් කිසිවෙකුට මිලේට ගන්ටවත් විකුණන්ටවත් නුපුළුවන් වන හැටියටත් සලස්වන්නේය. මෙහි ප්‍රඥාව ඇත්තේය. නුවණ ඇත්තා මුර්ගයාගේ ගණන් කරාවා. මක්නිසාද ඒක මිනිසයාගේ ගණනක්ය. උගේ ගණනද 666ක්ය. මේ අවුරුදු 7 ගැනයි මේ කතා කරන්නේ. මේ අවුරුදු 7 තුල බඩු වෙළඳම් කරන්ට, මිලදී ගන්නට, අද අපි නිදහස්ව කරන හැම ක්‍රියාදාමයක්ම රිසිසේ කරන්ට කෙනෙකුට අවස්ථාව ලැබෙන්නේ මේ අවුරුදු 7 තුල. ඒක ගැන මම පොඩ්ඩක් පස්සටත් කතා කරනවා. ලෝකය පාලනය කරන
මේ විරුද්ධ ක්‍රිස්තුස්ගේ රජය මගින් දෙන චිප් එකක් චිප් එකක් ශරීරගත කරන්නට යනවා. මේ චිප් එක දැන් මේ කියවු බයිබල් පදේ කියනවා එක්ක නල්ලේ නැත්තම් දකුණතේ මේ චිප් එක ඇතුල් කරන්නට යනවා. බයිබලයේ ලකුණක් හැටියට කතා කළේ නමුත් අද වෙද්දී අපි දන්නවා ඒක චිප් එකක් කියලා. එන්නතක් මාර්ගයෙන් ශරීරගත කරන. ඒකේ නාමය තමයි 666 ඒක තමයි මුර්ගයාගේ නාමය. සාතන්ගේ නාමය. මේ චිප් එක ශරීරගත කළොත් තමයි ඔහුට අද වගේ එදාටත් ජීවත් වෙන්න පුළුවන් නිදහස්කම තියෙන්නේ. මේ චිප් එක ශරීරගත කළොත් මොකද වෙන්නේ කියන එක මම ඔබට පෙන්වන්නම් 14 වෙනි පරිච්ඡේදයේ 9 සිට 11 දක්වා. 14 වෙනි පරිච්ඡේදයේ 9 සිට 11 දක්වා. තව තුන්වෙනි දේව දූතයෙක් ඔවුන්ට පස්සේ ගොස් යමෙක් මුර්ගයාටත් උගේ රූපයටත් නමස්කාර කර ඔහුගේ නළලේවත් අතේවත් ලකුණක් ලබන්නේද ඔහුත් දෙවියන් වහන්සේගේ කෝපය නැමැති කුසලානට අමිශ්‍රව වත් කරන ලද උන්වහන්සේගේ උදහස නැමැති මුද්‍රික පානය බොන්නේය. ඔහු ශුද්ධ වූ දේව දූතයන් ඉදිරියේද බැටළු පැටවානන් ඉදිරියේද ගින්නෙනුත් ගෙන්දගම් වලිනුත් වදකනු ලබන්නේය. ඔවුන්ගේ වේදනාව නැමැති ධූමය සදාකාලෙටම නගින්නේය. මුර්ගයාටත් උගේ රූපයටත් නමස්කාර කරන්නෝද ඔහුගේ නාමයේ ලකුණ ලබන්නාද දිවා රෑ දෙකි නිවාඩු නොලබන්නෝ යයි මහත් ශබ්දයකින් කීය. හලෙලූයා. මේ ලකුණ ගන්න අය මේ චිප් එක ගන්න අයට වනදී ඔවුන් දෙවියන් වහන්සේගේ උදහස නැමැති කෝපය ඒ මුද්‍රික පානය කරන්නට යනවා. ඒ වගේම මුර්ගයාටත් උගේ සහචරයන්ටත් උරුම ස්ථානයේ සදාකාලික නිරය නැත්තම් ගිනිවිල තමයි ඔවුන්ගේ ස්ථානයේ බවට පත්වෙන්න යන්නේ. මේ ලකුණ ගන්න හැම කෙනෙකුටම වනදී. දැන් කෙනෙක් ඒ එසවීමට අයිති නොවි ඉතුරු වුණොත් ඒ ඉතුරු වන අය මේ චිප් එක නැත්තම් මේ ලකුණ ගත්තොත් මේ දෙයයි ඔවුන්ට වෙන්නේ. එහෙමනම් ඔවුන් මේ ලකුණ නොගෙන ඉන්න ඕනේ. ස්වර්ගයට යන්න නම්. මේ ලකුණ නොගෙන හිටියොත් ඒ රාජ්‍යයට විරුද්ධව කැරලි ගහන අන්තවාදියෙක් ත්‍රස්තවාදියෙක් ලෙස තමයි ඔවුන්ව ගණන් ගන්නට යන්නේ. බයිබලයේ කියනවා ඔවුන්ගේ හිස ගසා දමන්නට යනවා. ඉතින් ඒ කාලය තුල කෙනෙක් ස්වර්ගයට යන්න නම් මේ ලකුණ නොගෙන ඉන්න ඕනේ. ලකුණ නොගෙන හිටියොත් ඔහුව මරනවා. එකපාරම ගෙනල්ලා හිස ගසා දානවා නම් හොඳයි. එහෙම නොවුනොත් යක්ෂයා උපරිම උත්සාහ කරයි ඔබව මුලා කරන්න. මේ චිප් එක ශරීරගත කරන්න. එහෙම උත්සාහ කරලා අතක් පයක් කපලා දාලා තිබුණොත් චිප් එක නැත්තම් එක ෆැනඩෝල් පෙත්තක්වත් ගන්න බෑ. ගන්න මොකක්ද? මේ කාලේ කෙනෙකුට කෝටි ගණන් මුදල් තියෙන්න පුළුවන් බැංකුවල. හැම බැංකුවකම ක්‍රෙඩිට් කාඩ් තිබෙන්න පුළුවන්. ඔබ දන්නවද? තාස්සිවලට, කොළවලට, ක්‍රෙඩිට් කාඩ් වලට කිසිම ස්ථානයක් මේ යුගයේ නැහැ. වන් නිකම්ම කොළ කෑලි සල්ලි විතරයි. කිසි වටිනාකමක් නැහැ. මේ හැම දෙයකටම වටිනාකමක් ගේන්නේ මේ චිප් එක. ඒ චිප් එක තියෙන්න ඕනේ ඒ කාලේ ජීවත්. ඒක තමයි දැන් මම මේ බොහොම කෙටියෙන් ඔබට සමහර කාරණා පෙන්වන්නේ. මේවා පෙන්නගෙන යන්න ඕනේ යේසුස් වහන්සේගේ රහස් පැමිණීමේ තියෙන වටිනාකම ඔබට අවබෝධ කරගන්න. ඔබ 20 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ බැලුවොත් ලකුණ ගත්ත අය හිස ගසා දානවා කියලා එතන පැහැදිලිව කියා තිබෙනවා. ඉතින් ඔබට පැහැදිලි මේ ක්‍රම දෙක විතරයි ස්වර්ගයට යන්න ඉතුරුව තියෙන්නේ. යේසුස් වහන්සේගේ පැමිණීමේදී සුද්ධවන්තයෙක් ලෙස එසවෙන්න ඕනේ. එහෙම නැත්නම් අවුරුදු 7 පීඩා කාලය තුල වේද සාක්ෂිකයෙක් හැටියට මැරෙන්න ඕනේ.
මරණයෙන් මිස මේ කාලේ ස්වර්ගයට යන්න වෙන කිසිම මාර්ගයක්. ස්වභාවික මරණයක්වත් අනතුරක්වත් නෙවෙයි. ඔ මරන්ට ඕනි. ඉතුරුනොත්. මම මෙහෙම කතා කරන්නේ ඔබ ඉතුරු වෙන්න යනවා කියන අදහසින් නෙවෙයි. ඔබට අවබෝධ කරගන්න. ඉතුරු වුණොත් ඔබව මරන්ට ඕනේ. ස්වර්ගයට යන්න නම්. මම කියන්නේ බයිබලයේ අපි උදෙසා කියන. යමු මේ පාඩමත් එක්ක. ශුද්ධවන්තයන් ඔසව ගන්නට යේසුස් වහන්සේ වලාකුල් අතරට එන එක සත්‍යයක්. දැන් මට හොඳින් සවන් දෙන්න මම ඊට වැදගත් කාරණාවලට ඔබ ගෙනියන්න යනවා. යේසුස් වහන්සේගේ මෙම පැමිණීමට බයිබලයේ කියනවා දෙවනි පැමිණීම කියලා. මේ ටික හොඳට අහගන්න. උන්වහන්සේගේ මෙම පැමිණීමට කියනවා දෙවනි පැමිණීම කියලා. මොකද්ද පළවෙනි පැමිණීම? මනුකයක් රැගෙන මිනිසෙක් ලෙස මේ ලෝකෙ උපත ලැබීම. ඒක තමයි උන්වහන්සේ මේ ලෝකෙට ආපු පළවෙනි අවස්ථාව. ඒ නිසායි මේ පැමිණීමට දෙවනි පැමිණීම කියලා නම් කරලා තියෙන්නේ. මේ දෙවනි පැමිණීම අධියර දෙකකින් යුක්තයි. මේ වැදගත් තොරතුරු. ගොඩක් අවසාන කාලය ගැන කතා කරන අය කරපු අය මේ තොරතුරු කතා කරලා නැහැ. යේසුස් වහන්සේගේ දෙවනි පැමිණීම අධියර දෙකකින් යුක්තයි. එහෙම නැත්නම් මේ පැමිණීම තුල ප්‍රකාශ වීම දෙකක් තිබෙනවා. පළවෙනි ප්‍රකාශ වීම උන්වහන්සේ ස්වර්ගයේ සිට වලාකුල් අතරට නැත්නම් මධ්‍යාකාශයට. නැවත මම කියන්නම් එක පැමිණීමයි තියෙන්නේ. ඒකට තමයි දෙවනි පැමිණීම කියන්නේ. මේ පැමිණීම තුල ප්‍රකාශ වීම දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රකාශ වීම ස්වර්ගයේ ඉඳලා වලාකුල් අතරට නැත්නම් මධ්‍යාකාශයට. දෙවනි ප්‍රකාශ වීම බලාකුල් අතර ඉඳලා යෙරුසලමේ තියෙන ඔලිව් කන්ද මතට එනවා. එක පැමිණීමක් තුල තමයි මේ ප්‍රකාශ වීම දෙක තියෙන්නේ. පළවෙනි ප්‍රකාශ වීම බලාකුල් අතරට පැමිණීම ඒක 100%ක්ම ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාව උදෙසයි. මේ අනුග්‍රහය යුගය තුල ජීවත් වන ඔබ මා උදෙසයි. ඒක රහසිගතයි. ඒකේ දවස හා වේලාව කවුරුත්ම දන්නේ නැහැ. ඒක රහසිගතයි. ඒ පළවෙනි ප්‍රකාශ වීම බලාකුල් අතරට එනවා. ඒක මේ පොළොවේ ජීවත් වන ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාව වෙනුවෙන්. අපි පළවෙනි තෙසලෝනික 4:16-17 පද බලන්ට යනවා. මක්නිසාද ස්වාමින් වහන්සේම මහා ශබ්දයක්ද උත්තම දේවදූතයෙකුගේ හඬද දෙවියන් වහන්සේගේ හොරණෑ නාදයේද ඇතුව ස්වර්ගෙන් බස්නාසේක. ක්‍රිස්තුස් වහන්සේ තුල මලා වූ අය පළමු කොට නැගිටින්නෝය. එවිට ජීවත්ව ඉතුරුව සිටින අපි එක විටම ඔවුන් සමග ස්වාමින් වහන්සේ සම්මුඛ වන පිණිස බලාකුල් වලින් අහසට ඇදගනු ලබන්නෙමුව. මෙසේ අපි නිතරම ස්වාමින් වහන්සේ සමග සිටින්නෙමුව. උන්වහන්සේ ස්වර්ගෙන් බහින්නේ හඬවල් 3ක් එක්ක. පළවෙනි හඬ තමයි ස්වාමින් වහන්සේම මහත් ශබ්දයක් නගනවා. ස්වාමින් වහන්සේගේ ශබ්දයක. දෙවැනි හඬ තමයි උත්තම දේව දූතයෙකුගේ හඬ. තුන්වෙනි හඬ තමයි දෙවියන් වහන්සේගේ හොරණෑ නාදය. මේ හඬවල් තුනත් එක්ක තමයි උන්වහන්සේ ස්වර්ගයේ ඉඳලා එන්ට යන්නේ. දැන් 17 වෙනි පදේ කියනවා උන්වහන්සේ ස්වර්ගෙන් බහිද්දී බලාකුල් අතරට එද්දී මේ පොළොවේ සිදුවන දෙයක්. ඒ තමයි මේ යේසුස් වහන්සේගේ පැමිණීම බලාගෙන
ක්‍රිස්මස්ගේ සභාව පටන් ගත්තු දවසේ ඉඳලා මේ පැමිණීම බලාගෙන සිටිය ඒ දවස දක්වා ජීවත් නොවුණු මරණයට පත්වුණු ශුද්ධවන්තයින් පළමු කොට ඔවුන්ගේ සොහොන් වලින් නැගිටින්නට යනවා. ඔවුන්ව වලදාපු තැන් වලින් තමයි ඔවුන්ව තැන්පත් කරපු තැන් වලින් තමයි ඔවුන් නැගිටින්නට යන්නේ. ඒකම ජීවත්ව ඉතුරුව ඉන්න අපි එක විටම අන්වෙසක් වෙන්න යනවා. මේ බයිබලයේ මෙතන කියනවා. අපිව වෙනස් කරන්නට යනවා. බයිබලයේ කියනවා මාංශයටත් රුධිරයටත් උන්වහන්සේගේ රාජ්‍ය උරුම කරගන්න බෑ. එනිසා මේ ශරීර ස්වර්ගික ශරීර බවට පරිවර්තනය වෙන්න යනවා. මේවා ඇසිපිය හෙළන ෂණයකින් සිදුවන දේවල්. ජීවත්ව සිටින අය එසේ වන විටම අර නැගිට්ට ශුද්ධමන්තයොත් එකට 17 වෙනි පදේ කියනවා බලාකුල් වලින් කොහටද ඇදගන්නේ? අහසට. එතනට තමයි උන්වහන්සේ පළවෙනි ප්‍රකාශ වීම තුල එන්ට යන්නේ. එතනට එන විට මලාව් ශුද්ධමන්තයොත් ඒ දවස දක්වා ජීවත්ව සුදුසුකම් ඇතුව ඉන්න ශුද්ධමන්තයොත් එකවර නැගිට අන්වෙසක්ව ඔවුන් උන්වහන්සේ වෙතට ඇදගන්ට යනවා. ඔබ දන්නවද එතන මේ ඔසෝගත්තු ශුද්ධවන්තයොත් එක්ක අවුරුදු 7ක් උන්වහන්සේන්ට යනවා. අපි ස්වර්ගයට යන්නේ මුලින්ම අවුරුදු 7කටයි. මතක තියාගන්න. මේ එසවීමත් එක්ක අපි උන්වහන්සේ වෙතට යන්නේ අවුරුදු 7කට. අවුරුදු 7කට පස්සේ ඒ දෙවනි ප්‍රකාශ වීම තුල අපි උන්වහන්සේත් එක්ක නැවත එන්ට යනවා. යෙරුසලමේ තියෙන ඔලිව් කියන කන්ද මතට. අවුරුදු 1000ක් මේ පොළොවේ ජීවත් වෙන්නේ. මේවා සුරංගනා කතා හෝ මනන් කල්පිත කතා නෙමේ. බයිබලයේ තියෙන හැම දෙයක්ම සත්‍යයි. ආමෙන්. මේ සත්‍ය පොළොවේ සිදුවන දේවල්. අපි අවුරුදු 7කට යනවා. ඒ එසවීම තුල උන්වහන්සේව සම්මුඛ වෙන්න. මම ළඟදී මේ සත්‍යතාවය මෙනෙහි කරමින් ඉද්දී මම කල්පනා කළා මම වෙනුවෙන් මේ ලෝකෙට ආපු මගේ පාපය Taman පිටට අරගෙන මරණයටපත් වී නැවත නැගිට යේසුස් කියන්නේ දෙවියන් වහන්සේමයි. උන්වහන්සේ කියන්නේ ප්‍රේමය. නේ මට ඒ මුහුණ උන්වහන්සේව දකින්න ලැබෙනව නේද? මම මුවින් මුව උන්වහන්සේව දකින්න උන්වහන්සේත් එක්ක කතා කරනවා. ඇස් වලින් උන්වහන්සේව මම දැක ගන්නට යනවා නේද? හැම කෙනෙක් උන්වහන්සේව. හලෙලූයා. මේ අවුරුදු 7 ඉවර වුණාම උන්වහන්සේ ඒ අවුරුදු 7 තුල පොළවේ විරුද්ධ ක්‍රිස්තුස්ගේ පීඩාව පවතින. මේ අවුරුදු 7 අවසානයේ උන්වහන්සේ නැවත එනවා පොළවට. ඒ දෙවනි ප්‍රකාශ වීම 100%ක්ම ඊශ්‍රායෙල් වරු නැත්තම් යුදෙව්වන් උදෙසා. මතක තියාගන්න. ඒක සම්පූර්ණයෙන්ම යුදෙව්වන් වෙනුවෙන්. ඔවුන් උදෙසා තමයි පොළවට එන්නේ. හේතුව යුදෙව්වන්ට නැත්නම් ඊශ්‍රායෙල් වරුන්ට පරණ ගිවිසුමේ අනාගත වාක්‍ය තිබුණා මෙසායා එන බව. උන්වහන්සේ රජෙක්ව රජකම් කරන්නට යන බව. දැන් ඊශ්‍රායෙල් වරුන්ගේ මනසේ තිබුණේ මෙන්න මේ අනාගත වාක්‍ය. ඉතින් මෙසායා ආවා. මෙසායා තමයි යේසුස් වහන්සේ. හැබැයි ඔවුන්ගේ මනස තිබුණේ ඔවුන් ඒ වෙද්දී රෝම යටත් විජිතයක හිටිය වහල්ලු ලෙස. රෝමවරු තමයි ඔවුන්ව පාලනය කළේ. ඒ නිසා ඔවුන් විශ්වාස කළේ අර අනාගත වාක්‍යයේ ලෙස යේසුස් වහන්සේ ඇවිත් සටන් කරලා ඔවුන්ව මුදාගෙන ඔවුන්ට රාජ්‍යයක් ලබා දෙයි කියලා. ඔබ බැලුවොත් ක්‍රියා පළවෙනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේ සෝගන්න අවස්ථාවේ පවා ගෝලයෝ අහන්නේ දෙයයි. ඔවුන්ගේ මනස තිබුණේ දෙය. හැබැයි යේසුස් වහන්සේගේ පැමිණීමෙන් එහෙම දෙයක් උනේ නැහැ.
ඒක ඊට පස්සේ සිද්ධ වෙන්න තිබිච්ච අනාගත වාක්‍යයක්. ඔවුන් මේවා පටලව ගත්තා. යේසුස් වහන්සේගේ පැමිණීමෙන් ආත්මයට විමුක්තියයි. ඒ නිසා උන්වහන්සේව මෙසායා ලෙස පිළිගන්න ඔවුන් ලෑස්තිුනේ නැහැ. කිව්ව විදියටම උපත ලැබුවත් බයිබලයේ කියා තිබෙන විදියට මරණය තැන්පත් කිරීම නැවත නැගිටීම සිදු වුණා. උන්වහන්සේ වචනෙන් කොච්චර තමන්නේ මෙසායා දෙවියන් වහන්සේ බව දෙවියන්වහන්සේගේ පුත්‍රයා බව ඔප්පු කරලා පෙන්නුවත් ඔවුන් ලෑස්තිුනේ නැහැ පිළිගන්න. ඒ නිසා තමයි උන්වහන්සේව මැරුවේ. මොකද පරිණිගුස්මේ අනාගත වාක්‍යයේ තියෙන උන්වහන්සේ ඇවිත් දාවිද්ගේ සිංහාසනයේ මත අසුන් ගන්නවා කියලා. ඒක සිද්ධ වෙන්නේ දහසක් අවුරුදු රජකම. ඒක ඔවුන් උදෙසා තියෙන අනාගත වාක්‍යය. ඒක සම්පූර්ණ කරන්න තමයි උන්වහන්සේ ඔලිව් කියන කන්දට එන්නේ. පළවෙනි ප්‍රකාශ වීම රහසිගතයි. ඒකේ දවස හා වේලාව කවුරුත් දන්නේ නැහැ. උන්වහන්සේ තන්ට එන විට ෂණිකවම අර කියපු අය අන්වෙසක්ව උන්වහන්සේ වෙතට ඇද ගන්න. හැබැයි දෙවනි ප්‍රකාශ වීම රහසිගත නැහැ. අනගාටු වෙනවා දැන් මේ බයිබල් පදවලට යන්න නොහැකි වීම ගැන. දෙවනි ප්‍රකාශ වීම හැමෝම දකින්ට තමයි එන්නේ. දෙවනි ප්‍රකාශ වීම තුලදී මේ යෙරුසලමේ ලොකු යුද්ධයක්, තුන්වෙනි මහා ලෝක යුද්ධය පොළවේ පවතිනවා. මුළු රටවල් රාජ්‍යවල් ඔක්කොම ඊශ්‍රායෙල්ට විරුද්ධව සටන් කරන වෙලාවක්. ඒ සටනේ උග්‍රම අවස්ථාවට ඇවිත් ඊශ්‍රායෙල් පරදින්ට ඔන්න මෙන්න තියෙද්දි තමයි මේ දෙවනි පැමිණීම සිද්ධ වෙන්නේ. මිනිසුන්ට මතයක් තියෙනවා අවුරුදු ගාණක් තිස්සේ පිට සක්වල ජීවීන් ගැන. එහෙම ජීවින් නැහැ. වෙනි අදහසක් හරි ඔබේ මනසේ තියෙනවා නම් ඒක නැති කරගන්න එහෙම ජීවින් නැහැ. උන්වහන්සේ මේ පෘථුවිය විතරයි මිනිස්යාමවා තියෙන්නේ. හැබැයි මේ පොළොවේ ඉන්න විද්‍යාඥයන්ට එවැනි මනසක් තියෙනවා පිටසක්වල ජීවින් ඉන්නවා කියන එක. දැන් ඕක ඔවුන්ගේ ඒ මතය සම්පූර්ණ වෙනවා යේසුස් වහන්සේගේ රහස් පැමිණීමේදී. හේතුව මිනිස්සු අතුරුදහන්. ඔන්චිලි පද්දෝමින් හිටපු දුව සුදුසුකම් ලාභියෙක් නම් එසවීමට යන්න එකපාරට දුව අතුරුදහන් වෙනවා. ඔබ දන්නවද යේසුස් වහන්සේගේ පැමිණීම කියන්නේ ලෝකේ පුදුම අනතුරු සිදුවන දවසක්. එයයි හිතන්න ගුවන් යානා අරගෙන යන ෆයිලට්ලා එසවීමට යන්න සුදුසුකම් ලාභියෝ වුණොත් හිතන්නේ ගුවන් යානාවලට මොනවා වෙයිද? මට මේ ළඟදී අපේ එක සහෝදරයෙක් පෙන්නුවා කැප් එකක්. ගුවන් යානා පිළිබඳව. ඕනම රටක ඒ ගුවන් යානා බස්සන නගවන වේලාවල් ඒකේ තියෙන. ඒ වගේම මේ අහසේ ගුවන් යානා එවලේ ගමන් කරන ඒවා ඔක්කොම මේ ඇප් එකෙන් පෙන්නනවා. මම පුදුම වුණා ඒක දැකලා. මේ පොළොවේ වාහන ගැනයි අපි ගොඩක් හිතන්නේ මොනතරම් වාහන සංඛ්‍යාවක් මේ පොළොවේ තියෙනවද කියලා. ඔබ දන්නවද ගුවන් යානාත් ඒ වගේ. හිතන්න මේ පයිලට්ලා ඔසව ගන්නට සුදුසුකම් ලාභියෝ වුණොත් මොනතරම් අනතුරු තියෙයි. ට්‍රේන් එක ගෙනියන කෝච්චිය ගෙනියන රියදුරු සුදුසුකම් ලාභියෙක් වුණොත් ඒ කෝච්චියට මොකක් වෙයිද? බස් වාහන එළවන රියදුරුලා සුදුසුකම් ලාභියෝ වුණොත් මොන වගේ අනතුරු සහිත කාලයක්ද? එවැනි තත්වයක් උදා වෙනවා. පාස්ටර් දෙනස්ගේ මිනිහෙක් මේ අවසාන කාලය ගැන කතා කරද්දී ඔහුගෙන් එක්කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවා. බැරි වෙලාවත් යේසුස් වහන්සේගේ ඊමට ඔසවා නොගත්තු කෙනෙක් මෙවැනි අනතුරකින් මැරුණොත් ඔහු ස්වර්ගයට යයිද කියලා. ඔහු එක හිලාම කිව්වා නැහැ. ඊළඟට ඒකට උත්තරේ දුන්නා. ඇයි යේසුස් වහන්සේගේ පැමිණීමට නොගියේ? උන්වහන්සේ දෙසා ජීවත් නොවු නිසායි. ඔහු හැව්වා උන්වහන්සේ දෙසා ජීවත් නොවු කෙනෙකුට මෙවැනි අනතුරකින් කීයටවත් ස්වර්ගයට යන්න බෑ. එවලේ තමයි ඔහු කිව්වේ ඔබව මරන්නම ඕනේ ස්වර්ගය ලබන්න.
හලෙලූයා. ඉතින් මේ දෙවනි ප්‍රකාශ වීම සිදු වෙනවා පොළොවට. එක සම්පූර්ණ යුදෙව්වන් උදෙසා ඒ ඇවිත් උන්වහන්සේ අවුරුදු 1000ක් මේ පොළොවේ රජකම් කරන්නට යන උන්වහන්සේ දාවිද්ගේ සිංහාසනයේ මත අසුන් ගන්න. ඔබ දන්නවද මේ පදයට අපි යන්න ඕනේ නැහැ ඔබ ලියා ගන්න සෙකරියා 14 වෙනි පරිච්ඡේදයේ දෙවනි තුන්වෙනි පද ඔබ බලන්න. එතන කියනවා උන්වහන්සේ කන්ද ස්පර්ශ කරද්දී පා තබද්දී ඔලිව් කියන කන්ද යේසුස් වහන්සේගේ ජීවිතයත් එක්ක සම්බන්ධ වැදගත් කන්දක්. උන්වහන්සේ ජීවත් වෙන්න කාලේ යාඥා කරන පිණිස වැඩිපුරම ගිය ස්ථානය තමයි ඔලිව් කන්ද. උන්වහන්සේ ස්වර්ගයට ඔසවාගත්තේ ඔලිව් කන්දේ. සෙකරියා 14:2. උන්වහන්සේ නැවත එන්නේ ඔලිව් කන්දට. සෙකරියා 14:2 කියනවා උන්වහන්සේ ඔලිව් කන්ද පා තබන විට කන්දට එක මැදින් පැලිලා භාගයක් උතුරු දෙසටත් භාගයක් දකුණු දෙසටත් පැටිලා එක සමතලා භූමියක් වෙනවා. ඔබ දන්නවද මීට අවුරුදු ගානකට උඩදී විද්‍යාඥයන්ගේ කන්ද යම්කිසි පර්යේෂණයකට ලක් කරලා තිබෙනවා යම්කිසි දෙයක් හදන්න. ඔවුන් හැම තැනක්ම පුළුවන් තරම් දේවස්ථාන හදලා තියෙනවා රෝමයන්. මේ කන්ද පරීක්ෂණයකට ලක් කරද්දී ඔවුන්ට හම්බෙලා තියෙනවා මේ කන්දේ සම්පූර්ණ පිපුරුමක්. ඔවුන් කියනවා කවදා හරි මේ කන්ද පුපුරලා සමතලා වෙනවා. ඊට කලින් එක බයිබලයේ කියනවා. යේසුස් වහන්සේ පා තබන විට මේ දේ වෙන්න යනවා. ඉතින් මම මේ දේවල් කිව්වේ ඔබේ අවබෝධය පිණිස. ඉතින් මේ දෙවනි ප්‍රකාශ වීම 100%ක්ම යුදෙව්වන් උදෙසා උන්වහන්සේ එන විට ඒ දෙවනි ප්‍රකාශ වීම සිද්ධ වෙද්දී මුළු ලෝකයම දකිනවා. පොළොවේ ලොකු යුද්ධයක් තියෙනවා. බයිබලයේ කියන උන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන තියුණු කඩුවකින් ඊශ්‍රායෙල් වරුන්ට විරුද්ධව ඉන්න සියලු ජාතීන් විනාශ කරලා දානවා. ඉතින් මේ දෙවනි ප්‍රකාශ වීම මුළු ලෝකයම දකින්න යනවා. ඒක ඉන්නේ පොළොවට. දැන් ගොඩක් අවසාන කාලය ගැන කතා කරන අය දෙවනි පැමිණීම කියලා කතා කරලා බොහෝ වෙලාවට මේ හැම දෙයක්ම පොදුවේ උගන්වනවා. ඒ නිසා සමහර කිතුණුවන්ට රහස් පැමිණීම මොකක්ද දෙවෙනි පැමිණීම මොකක්ද කියන එක තේරුම් ගන්න බැරි වෙලා. ඒ නිසා මම පැහැදිලිව ඔබට පෙන්නුවා එක පැමිණීමයි තියෙන්නේ. ඒකටයි දෙවෙනි පැමිණීම කියන්නේ. ඒක අධියර දෙකකින් යුක්තයි නැත්නම් ප්‍රකාශ වීම දෙකකින් යුක්තයි. ඒකේ පළවෙනි ප්‍රකාශ වීම ස්වර්ගයේ ඉඳලා මධ්‍යාකාශයට. උන්වහන්සේ එතනට එන විට මලහව් අයත් ජීවත් වෙන්න අයත් ඒ ඊමට ඔසවන්ට සුදුසුකම් ලැබපු අය අන්වෙසක්ව උන්වහන්සේ වෙතට එසවෙන්න යනවා. ඒ පළමු ප්‍රකාශ වීම 100%ක්ම අපි උදෙසා සභාව උදෙසා. ඊට පස්සේ එතන අවුරුදු 7ක් ඉන්නවා. ඒ අවුරුදු 7 පොළොවේ දරුණු පීඩා කාලයක්. මේ අවුරුදු 7 අවසානයේ ඔසෝගත්තු අයත් එක්ක උන්වහන්සේ යෙරුසලමේ ඔලිව් කියන කන්ද මතට. එතන ඉඳලා අවුරුදු 1000ක් නැවත උන්වහන්සේ මේ පොළොවේ ජීවත් වෙන්න රජකම් කරන්න යනවා. හලෙලූයා. මේ අවුරුදු 1000ට එන්න සුදුසුකම් ලබන්නේ ඊමට ඔසව ගන්න අයත් අවුරුදු 7 වේද සාක්ෂිකයන් හැටියට මැරෙන අයත් විතරයි. කෙනෙක් යේසුස් වහන්සේගේ පැමිණීමට නොගියොත් ඔහුට අවුරුදු 1000 භුක්ති විඳින්න බෑ. මේ අවුරුදු 1000 අපි භුක්ති විඳින්න යන පොළව පාරාදීස පොළව. ආදම් සහ ඒව පව් කරන්ට ප්‍රථමයෙන් තිබුණු ඒ පොළව උන්වහන්සේ තමන්ගේ ශුද්ධවන්තයන්ට අවුරුදු 1000 භුක්ති විඳින්න අවස්ථාව දෙන්න. ඔබ දන්නවද මේ පොළව ඇවිල්ලා මේ වෙද්දි ශාපයකට යටත් වෙනවා. ආදම්ගේ අකීකරුකම තුල දෙවියන් වහන්සේ දඬුවම් කළේ පොළවට. ආදම්ට නෙවෙයි. පොළව හරහා තමයි දඬුවම ආදම්ට එව්වේ. උන්වහන්සේ කිව්වා මේ පොළව එකේ ශාස්ත්‍රීයකම ඔබට දෙන්නේ නැහැ. ඔබ බොහෝ වෙහෙස මහන්සියෙන් යුක්තව දහඩියේ හෙලලා තමයි දේවල් ලබා ගන්නට යන්නේ. කටුද ගොකටුද එක දරන්න.
එහෙම පොළොවක් නෙමෙයි උන්වහන්සේ තමන්ගේ මිනිසයාට දුන්නේ අකීකරුකම මේ තැනට පොළොව පරිවර්තනය කරගන්න. මේ ලෝකය කියන්නේ ස්වර්ගික සෙවණැල්ලක්. හොඳට අහගන්න. දැන් මේ ලයිට් මේ පිටිපස්සේ ලයිට් නානා දුවන් මම ලයිට් එකකට කව වෙලා බැලුවොත් මගේ හෙවණැල්ල පේනවා. මම සුදුද කළුද කියන එක හෙවණැල්ල කියන්නේ නැහැ. පේන්නේ නැහැ. හෙවණැල්ලෙන් දකින්න බෑ. මං ඇඳන් ඉන්න ඇඳුමේ ලස්සන දකින්න බෑ. ඒකේ පාට දකින්න බෑ. මං දාලා තියෙන බෙල්ට් එක දකින්න බෑ. මගේ ඇස් මොන පාටද? මගේ කොණ්ඩේ මොන පාටද? මේ කිසිම දෙයක් මට හෙවණැල්ලෙන් දකින්න බෑ. නිකන් කළු ඡායාවක් විතරයි. ඔබ දන්නවද මේ පොළොව කියන්නේ ස්වර්ගික සෙවණැල්ලක්. හිතන්න ස්වර්ගය මොන වගේද? ද්‍රව් පොතට එද්දි කියන එකේ පාරවල් විනිවිද පෙනෙන රත්තරන්. ඒකේ ස්වර්ගික යෙරුසලම ගැන කතා කරන එකේ දොරටු මුතු. ඒකේ අත්තිවාරම මාණික්කයන්. ඒකේ ඉරක් හඳක් නැහැ. ස්වාමින් වහන්සේ තමයි ආලෝකය වෙන්නේ. ඒ ගස් කොළන් තියෙන්ට යනවා. හිතාගන්නත් බෑ මේක සෙවණැල්ලක් නම් ඒක කොහොමද කියලා. මිනිස්සු බොහෝ දේවල් අහිමි කරගන්න. විශේෂයෙන් ගැලවීම අහිමි කරගන්නේ මේ සෙවණැල්ල නිසා. සෙවණැල්ලට තියෙන ආශාව ආදරය නිසායි. නමුත් මේ යථාර්ථයන් අවබෝධ කරගත්තොත් කිසි මිනිසෙක් මේ පොළොවට ප්‍රේම කරන්නේ නැහැ. දැන් දෙවනෝසි කැමති වෙලා තියෙනවා මිනිස්සු අකීකරු වෙන්න පෙර තිබුණු ඒ පාරාදීශ පොළොව නැවත අවුරුදු 1000 මේ පොළොවේ මුක්ති විඳින්නත් අවස්ථාව දීලා ඊළඟට සදා කාලයට මෙතනට අපි සදා කාලයට උන්වහන්සේත් එක්ක ජීවත් වෙන්න යන්නේ ඒ අවුරුදු 1000 අවසානයේ. දැන් මේ හැම දෙයකම පද තියෙනවා. මම වෙන්නේ බයිබල් පදවලට බොමන් කාලය ගැන හිතලා එන්නේ නැහැ. මට ඕන කරන කොටසට මම ඔබ දැන් ඇතුල් කරගන්න යනවා. ඉතින් ඊටමත් වැදගත් දෙයක් මම දැන් ඔබට කියන්න යනවා. වැදගත් කරුණු දෙකක් තියෙනවා. මම මේ කියන්න යන දේ ගොඩක් වැදගත්. ඊට පස්සේ කියන්න යන දේ අතිශයින්ම වැදගත්. දැන් අපි පෙරළමු මතෙව් 24 වෙනි පරිච්ඡේදයේ පළවෙනි දෙවෙනි තුන්වෙනි පදවලට. යේසුස් වහන්සේ දේව මාලිගාව නික්ම යන කල මාලිගාවේ ගොඩ නැගිලි උන්වහන්සේට පෙන්වන පිණිස ගෝලය උන්වහන්සේ ළඟට ආවෝය. නමුත් උන්වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් මේ සියල්ල නුඹලාට පෙනෙනව නොවේද? සැබවක් නුඹලාට කියමි. කඩා දමනු නොලැබ ගලක් පිට ගලක් මෙහි ඉතුරු නොවන්නේ යයි කීසේක. උන්වහන්සේ ඔලුව කන්දේ වැඩහුන් කල ගෝලය තනිව උන්වහන්සේ ළඟට ඇවිත් ඒ දේ කොයි කාලක සිද්ධ වන්නේද? වහන්සේගේ ඊමටත් ලෝකාන්තිමටත් ලකුණු කිමෙක්දයි අපට කිව මැනවයි කීවෝය. යේසුස් වහන්සේ යුදෙව්වන් සමග සම්බන්ධකම් පවත්වපු අන්තිම අවස්ථාව තමයි මේ. උන්වහන්සේ මම මේ ගැන පසුවටත් කතා කරනවා නැවත. දේවමාලිගාවෙන් පිටතට ආවා. එතන තමයි යුදෙව්වන්ගෙන් උන්වහන්සේ වෙන් වෙච්ච අන්තිම අවස්ථාව. ගෝලියොත් උන්වහන්සේ එක්ක පිටතට ඇවිත් ගෝලියෝගේ ගොඩනැගිල්ල දේවස්ථානයේ පෙන්වන්න ගත්තා. එවල යේසුස් වහන්සේ කියනවා ගලක් පිට ගලක් ඉතුරු නොවන පිණිස මේ ගෘහය කඩා දමනු ලබනවා. යේසුස් වහන්සේ මෙහෙම කියලා උන්වහන්සේ ඔලිව් කියන කන්දට ගිහින් වැඩ හිටියා. වාඩි වුණා. උන්වහන්සේ තනිව ඉන්නවා දැකලා ගෝලියෝ උන්වහන්සේ ළඟට ගිහින් ප්‍රශ්න 3ක් අහනවා. හොඳට අහගන්න. ප්‍රශ්න 3ක් අහනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි ඒ දේ කොයි කලකද සිද්ධ වෙන්නේ? මොකද්ද ඒ දේ කියලා හැව්වේ? අර දේව ගෘහය කඩා දමනු ලැබීම. උන්වහන්සේ කිව්වා ගලක් පිට ගලක් ඉතුරු නොවන පිණිස මේක කඩා දමනවා. ඔවුන් අහනවා ඒක කවදද වෙන්නේ? ඒක සිදු වුණා ක්‍රිස්තු වර්ෂ 70 දී
ටයිටස් කියන අධිරාජ්‍යයාගේ කාලේ. මේ ටයිටස් කියන අධිරාජ්‍යයා ඇවිත් මේ දේවගෘහේ ගලෙන් ගලට ගැලෙව්වා. හේතුව රත්තරන් මෙමෙ ඔබවලා තිබුණා ඒව ගන්න. ඔවුන් අහපු දෙවනි තුන්වෙනි ප්‍රශ්න තමයි ඔබගේ ඊමටත් දෙවනි ප්‍රශ්නේ එකයි. ඔබගේ ඊම සිද්ධ වෙන්නේ ඊමටත් ඊළඟට කියනවා ලෝකාන්තිමේටත්. ඒක තමයි තුන්වෙනි ප්‍රශ්නේ. ලකුණු කිමෙක්ද? ඒ දේ කොයි කලක සිද්ධ වෙනවද? ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ. ඊළඟට අහනවා ඔබේ ඊම සිද්ධ වෙන්නේ කවදද? තුන්වෙනි ප්‍රශ්නේ ලෝකාන්තිමේ සිද්ධ වෙන්නේ කවදද? දැන් මෙතන මටත් කාලයක් වැරදි මතයක් තිබුණා ලෝකාන්තිමය කියලා ඔවුන් නැහැව්වේ මේ ලෝකේ විනාශය ගැනද කියලා. ලෝකාන්තිමය කිව්වහම අපිට පේන්නේ මේ ලෝකේ විනාශය ගැන අහනවා වගේ. මේ ලකුණු වල ලෝකාන්තිමයක් ගැන ලකුණු කිසිසේත්ම කියලා නැහැ. ඔබ දන්නවද ලෝකය කියන වචනයට තියෙනවා ග්‍රීක වචන දෙකක්. ලෝකය කියන වචනයට තියෙනවා ග්‍රීක වචන දෙකක්. එකක් කොස්මොස්. කොස්මොස්. අනික එයෝන්. ඉයෝන් කියලා શબ્ද වෙනවා. අනිත් වචනේ එයෝන්. කොස්මොස් කියලා කියද්දී එයින් කතා කරන්නේ මේ භෞතික ලෝකය ගැන. ඒකේ ආරම්භයත් අවසානයත් අතර තියෙන පැවැත්ම ගැන තමයි. ඒකේ තියෙන සිස්ටම් එක ගැන තමයි කොස්මොස් කියන ග්‍රීක වචනයෙන් කතා කරන්නේ. අනිත් වචනේ තමයි එයෝන්. එයෝන් කියලා කියන්නේ කොස්මොස් තුල තිබෙන යුගයන් ගැන. දැන් ඔබේ ජීවිතේටත් කොස්මොස් නෙමෙයි එයෝන් කියන්නේ කොස්මොස් තුල තිබෙන යුගයන් ගැන. දැන් ඔබේ ජීවිතේටත් එයෝන් එකක් තියෙනවා. ඔබට ඉපදුණු දවස් ඉඳලා මරණයෙන් හෝ යේසුස් වහන්සේගේ පැමිණීමෙන් වෙන වෙන දවස දක්වා ඔබ ගත කරන කාල පරිච්ඡේදය එයෝන්. ඔබේ ලෝකයට කියනවා එයෝන් කියලා. ඒ වගේම මේ කොස්මොස් තුල විවිධ යුගයන් තිබිලා තියෙනවා. ඒවා නම් කරන්නේ එයෝන් හැටියට. දැන් ආදම් සහ ඒව මවනු ලැබූ තැන ඉඳලා මෝසෙස්ට විවස්ථාව දෙන දවස දක්වා ඒ කාලය හඳුන්වනවා හෘද සාක්ෂි යුගය කියලා. නැත්තම් කුලදෙටුවන්ගේ යුගය, මුල් පියවරුන්ගේ යුගය කියලා විවිධ නම් වලින් හඳුන්වනවා. එක එයෝන් එකක්. ආයෙ තියෙනවා විවස්ථාව ලැබුණු තැන ඉඳලා යේසුස් වහන්සේගේ මරණය දක්වා. ඒ කාලය හඳුන්වනවා විවස්ථාවේ යුගය කියලා. ඒක තවත් එයෝන් එකක්. දැන් මෙතන ලෝකය කියන වචනයට තියෙන්නේ කොස්මොස් නෙවෙයි. 24 වෙනි පරිච්ඡේදයේ ලෝකාන්තිමයට කියලා ලෝකය කියන වචනයට තියෙන ග්‍රීක වචනේ කොස්මොස් නෙමෙයි. ඒක කොස්මොස් වුණා නම් ගෝලය අහන්නේ ලෝකාන්තිමය ගැන. නමුත් මෙතන තියෙන ග්‍රීක වචනේ එයෝන්. ඒවා හොඳට හොයලා බලලා ඔබට කතා කරන සත්‍යතාවය. එයෝන් කියන ග්‍රීක වචනයයි. එතකොට ගෝලය අහන්නේ මේ ඔබගේ පැමිණීමත් එක්ක මේ යුගයේ අවසානය වෙන්නේ කවදාද කියන එක. එවුන් කියන වචනයයි තියෙන්නේ. ඔවුන් අහන්නේ යේසුස් වහන්සේගේ මරණය නැවත නැගිටීමත් එක්ක ආරම්භ වන මේ යුගයේ අවසානය ගැනයි ඔවුන් අහන්නේ. ඒ යුගය අවසන් වෙන්නේ යේසුස් වහන්සේගේ පැමිණීමත් එක්ක. හලෙලූයා. ඉතින් වටිනා කාරණා ඔබට පෙන්වන්නට යනවා. හොඳින් ලබා ගන්න. දැන් මේ යුගය මම නැවත ඔබට කියනවා මේ යුගය අවසන් වෙන්නේ දැන් මම ඔබට කිව්වා හෘද සාක්ෂි යුගයක් ගැන අවුරුදු 2500ක් පැවතුණා. ඊට පස්සේ විවස්ථාවේ යුගයක් තිබුණා. ඒක අවුරුදු 1500ක් පැවතුණා. ඒකේ අවසානයත් එක්ක අපි ජීවත් වන මෙම යුගයට කියනවා අනුග්‍රහය යුගය කියලා. කරුණාව යුගය මේ වගේ වචන දෙකෙන්ම කියනවා.
මෙන්න මේ යුගය එයෝන් එකක්. එතකොට මේ යුගය අවසන් වෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමත් එක්ක. ඔවුන් අහන්නේ ඒකට ලකුණු කිමෙක්ද? ඒ කියන්නේ යේසුස් වහන්සේ ඔවුන්ට කිව්වා උන්වහන්සේ ගීම ගැන කතා කරනකොට ඒ දවස හා වෙලාව පියාණන් වහන්සේ මිස මම දන්නේ නැහැ කියලා. දැන් යේසුස් වහන්සේගේ ගෝලයන්ට යේසුස් ශුද්ධාත්මයන් වහන්සේ එනතුරු උන්වහන්සේගේ රහස් පැමිණීම ගැන සභාව ඔසව ගැනීම ගැන අවබෝධයක් තිබුණේ නැහැ. හොඳට මේක අහගන්න. යේසුස් වහන්සේගේ ගෝලයන්ට ශුද්ධවන්තයන්ව ඔසවා ගැනීම ගැන ඔවුන්ට එළිදරව්වක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ උන් අහනවා ඔබ රාජ්‍ය පිහිටවන්ට එන්නේ කවදද? ඔවුන් ඒ අන්තිම මොහොතේ යේසුස් වහන්සේ ඔසව ගන්න අන්තිම මොහොතේ තාන්නේ ඒ දෙයයි. ඔවුන්ට එළිදරව්වක් තිබුණේ නැහැ ඔසව ගැනීමක් ගැන. ඔවුන්ගේ මනසේ තිබුණෙම රජකම් කරන්නට දාවිද්ගේ සිංහාසනයේ මත ඉඳ ගන්නට එන උන්වහන්සේගේ පැමිණීම ගැන. ඉතින් ඔවුන්ට මේ එළිදරව්ව ආවේ ශුද්ධාත්මයන් වහන්සේගේ පැමිණීමත් එක්ක. වහන්සේ කිව්වා උන්වහන්සේ ආකල මම කියලා දුන්නු දේවල් නුඹලාට මතක් කරනවා සියලු සත්‍ය කරා මඟ පෙන්නනවා නුඹලාට උගන්වනවා. ශුද්ධාත්මයන් වහන්සේ තමයි මේ එළිදරව්ව තුලට වුණ ගෙනාවේ. ඊට පස්සේ තමයි ඔවුන් ફોකස් කළේ යේසුස් වහන්සේ. හරි. ඉතින් මම ඔබට පෙන්නුවා යේසුස් වහන්සේගෙන් ඔවුන් අහනවා කවදද ඔබ එන්නේ? යේසුස් වහන්සේ දුන්න උත්තරේ තමයි ඒ දවස් සහ වේලාව මාගේ පියාණන් වහන්සේ මිස කිසිවෙක් දන්නේ නැහැ. ඊට පස්සේ තමයි ඔවුන් අහන්නේ එහෙනම් ලකුණු කිමෙක්ද? උන්වහන්සේ ලකුණු කියනවා. උන්වහන්සේ කාලය රහසක් කළේ නැහැ. මේක හොඳට අහගන්න. උන්වහන්සේ නොකියුවේ දවස් සහ වේලාව විතරයි. උන්වහන්සේ කාලය රහසක් කළේ නැහැ. කාලය දැනගන්ට උන්වහන්සේ ලකුණු කිව්වා. මේ හැම ලකුණක්ම කියන්නේ මතෙව් 24 වෙනි පරිච්ඡේදයේ මාර්ක් 13 වෙනි පරිච්ඡේදයේ ලූක් 21 වෙනි පරිච්ඡේදවල ඒ වගේම තමයි යවුන් පත්‍රවල පෞල්තුමා ගොඩක් මේ ගැන කතා කරලා තියෙනවා. මේ හැම ලකුණක්ම කිව්වේ ඒ කාලය දැනගන්න. පළමු ප්‍රකාශ වීමේ කාලය දැනගන්නත් දෙවැනි ප්‍රකාශ වීමේ කාලය දැනගන්නත් උන්වහන්සේ සම්පූර්ණ. එනිසා කාටවත් කියන්න බෑ අපි කාලයත් එක්ක මේ කාලය තුල යේසුස් වහන්සේ එන්ට යනවා කියලා කියද්දී ඒක බයිබලයට විරුද්ධයි කියලා කාටවත් කියන්න. උන්වහන්සේ දවස වේලාව විතරයි රහසක් කළේ කාලය විතරයි. එන් මං කියවා අපි ඊළඟට යන්ට යනවා කියලා වැදගත්ම විශිෂ්ටතම කොටසකට. මේ කොටසත් එක්ක මං පණිවිඩය අවසන් කරනවා. මේකට ටිකක් කාලය යනවා ඔබට අවබෝධ කරන්න. මේ කොටස ඉතාමත්ම වැදගත්.